මම හිතන්නේ තාමත් ලංකාවේ බොහෝ දෙනෙක්ට මේ ආර්ථික අර්බුදයේ ගැඹුර කොච්චරද කියලා හරියටම තේරෙන්නේ නැහැ. මමත් සාමාන්‍යයෙන් බස් එකේ සහ කෝච්චියේ තමයි යන්නේ. මට පුද්ගලික වාහනයක්වත් නැහැ. මම කෝච්චිය එන ගමන් එක මහත්තයෙක් එක දවසක් කියනවා මේ මාර වැඩේ මේ පඩිය අපේ භාගයකින් විතර අඩු වෙලානේ නේ කියලා කියනවා. ඉතින් අනිත් මහත්තයා කියනවා පිස්සු කතා කරනවද කාගේවත් පඩිය අඩු කරලා නැහැ කියලා සැලරි මේකත් තරම් පෙන්නවා මේ තියෙන්නේ ගිය මාසේ තිබ්බ ගාණක් මේ EPF ETF කවල මේ මාසෙත් ඒ ගාණ තමයි තියෙන්නේ කියලා. මහත්තයා කිව්වා නෑ ඔක භාගයකින් අඩු වෙලා උද්දමනය 150ට ගියා කියලා කියන්නේ භාගයකින් අඩු වෙලා කියලා. ඉතින් අර මහත්තයාට තාම තේරුන්නේ නැහැ මේක භාගයකින් අඩු වෙලා කියලා. ඇත්තම කතාව තමයි උද්දමනය 150ට යනවා කියලා කියන්නේ අපි හැමෝගෙම පඩිපත එකම ගාණ හම්බුණාට භාගයකින් අඩු වෙනවා කියන එක තමයි ඒක තේරුම. දැන් මේ මහාචාර්ය සමරජීව ගුව 114 තියෙන කාලෙත් එතුමා මේකට කතා කරා කියලා. දැන් ආහාර උද්දමනයේ 80යි කියලා කියන්නේ අතරම දුප්පත් මිනිස්සුන්ගේ පඩියෙන් ඒ කියන්නේ රුපියල් 100ක් තිබ්බනම් අවුරුද්දක් ගියාම ඒ රුපියල් 100 වටිනාකම රුපියල් 20යි කියන එකනේ 80ක් උද්දමනයේ තියෙනවා කියලා කියන්නේ. දැන් ඇත්තටම අපේ ওই උද්දමනය කියලා 150 ගණනය කරන එකට මම එච්චර එකඟ වෙන්නෙත් නෑ. ඕකේ පොඩි විෂමතාවයන් තියෙනවා. ඉතින් වක්‍රාකාරයෙන් මෙතන මේ ඉන්න හැමෝගෙම පඩිපත භාගයකින් අඩු වෙලා තමයි තියෙන්නේ. ඒක තවදුරටත් අඩු වීමට නියමිතයි. මේ නැවතිලා නෙමෙයි තියෙන්නේ. ඉතින් ඕක අඩු වෙච්ච විදිය ගැන මට පොඩි කතාවක් මතක් වෙනවා. එක දවසක් ෆැක්ටරියක එක මිනිස්සෙක් ෆැක්ටරි එක දන්නවනේ සාමාන්‍යයෙන් බඩු හදනවා එක දේවල් තියෙනවා. අර යද්දි චෙක් කරනවානේ. මම හිතන්නේ ඔබතුමන්ලගේ ආයතනවලත් එහෙම වෙන්නේ නැති. අර සිකියුරිටි මහත්තුරු ඇවිල්ලා චෙක් කරනවා මොන හරි අරන් යනවාද කියලා. අර වාහන තියෙනවා නම් යටින් වීදුරු කණ්ණාඩිය දාලා බලනවා මොන හරි අරන් යනවාද කියලා. ඉතින් එක මහත්තයෙක් එක දවසක් විල් බැරෝවක් තල්ලු කරන් එනවා ෆැක්ටරියෙන් එළියට. මේ විල් බැරෝවේ මැද්දේ තියලා තියෙනවා පොඩි ලස්සනට ඔතපු අර තෑගි ඔතන්නේ රිබන් එකක් එහෙම ලස්සනට දාලා පොඩි පෙට්ටියක් ඔතලා තියෙනවා. ඉතින් අර සිකියුරිටි මහත්තයා ඇහුවා මේ නවත්තන්න මොනවාද මේකේ තියෙන්නේ කියලා ඇහුවා. කිව්වා මේකේ තියෙන්නේ මේ ෆැක්ටරි වැඩ කරන දූවිලි මම එකතු කරලා මේ පෙට්ටියට දාලා තමයි මේ රැප් කරලා තියෙන්නේ. සිකියුරිටි මහත්තයා දූවිලි ගෙදර අරන් යනවා. අරනවා පෙට්ටිය. පෙට්ටිය අරලා බැලුවා, අත ගාලා බැලුවා තියෙන්නේ දූවිලි. දෙවෙනි දවසෙත් බැලුවාම අර මිනිස්සු අර විදියටම අරන් එනවා. අර පෙට්ටිය තියෙනවා. සිකියුරිටි මහත්තයා නැවතුවා මොනවද උගේ තියෙන්නේ? දූවිලි. ආය අරනවා පෙට්ටිය. අරලා බැලුවා දූවිලි. තුන්වෙනි දවසෙත් බැලුවා, හතරවෙනි දවසෙත් බැලුවා දූවිලි. පස්වෙනි දවසේ සිකියුරිටි මහත්තයා කිව්වා මේ මට හිතෙනවා ඔයා මොනවා හරි දෙයක් හොරකම් කරනවා කියලා. මට හිතා ගන්න බෑ මොනවද හොරකම් කරන්න කියලා. හැබැයි තමසේ මොනවා හරි දෙයක් හොරකම් කරනවා. මම පොරොන්දු වෙනවා මම බොස්ට කියන්නේ මොනවද හොරකම් කරන්න කියලා. හැබැයි කියන්න මොනවද හොරකම් කරන්න කියලා. ඔයගොල්ලෝ හිතන්නේ මොනවද හොරකම් කරන්නේ? විල් බැරෝ. අන්න ඒ වගේ වැඩක් තමයි අපේ පඩිපතට උනේ මේ තියෙන ආර්ථික තත්ත්වය නිසා. දැන් ඇත්ත කතාව තමයි මේ අපි ඉන්න තත්ත්වය අනුව අපේ ළමයින්ගේ ඇත්තරම මේ ඊටාම සංවේදී සාකච්ඡාවක් මම ඊයේ අහන්න හම්බුණා. අපේ මේ නෑදෑයෙක්ගේ පුතෙක් රට යන්න හදනවා කැම්පස් එක මැද්දේදී. ඉතින් ඒ අම්මට ඉන්න එක ළමයයි. ඉතින් අම්මා කියනවා අනේ පුතේ දැන් ඔයා ගියාම අපිව බලාගන්නේ කවුද? අපිට මොකද්ද යන මේක? ඒ පුතා කියනවා අම්මේ අම්මලගේ පරම්පරාව අපිට ඉතුරු කරේ බංකොලොත් රට. ඒ පරම්පරාව කියලා කියන්නේ අම්මා කරා කියන එක නෙමෙයි. ඒගොල්ලෝගේ පරම්පරාව. ඒකට හැමෝම අයිති. ඉතින් අපි මෙතන ඉඳලා අම්මලා කියන්නේ අපේ අනාගතේ නාස්ති කරගන්න කියලාද? අවුරුදු ගාණක් මෙතන ඉඳලා මම හිතන්නේ ওই සංවාදයේ ඔබතුමන්ලට දරුවෝ ඇති. මමත් සමාජය ගැවසෙනවා. ඒක තමයි යථාර්ථය. ළමයි ගොඩක් කට්ටිය අහනවා ඇයි අපි මේකේ ඉන්නේ කියලා. ඉතින් ඒ தත්ත්වයේ ඉඳලා තමයි මේ ආර්ථිකය අපි ඉස්සරහට ගන්න ක්‍රමවේදය බලන්න ඕනේ. ඒක නිසා මේක ඊටාම සංවේදී මේ කාර්යය ඇවිල්ලා අපි ඔක්කොම ඉන්නේ ගිලන නැවත. මේකේ ඇවිල්ලා අපි කියලා තියෙන විදිහට ලංකාවේ ඉන්නේ තුම්මන් හන්දියක. වම් පැත්තේ තියෙන අසමත් රාජ්‍ය. ඒ කියන්නේ අපි කියන්නේ අසමත් රාජ්‍ය දකලා තියෙන සිම්බාබ්වේ, ඇංගෝලාව, ඒ වගේ රටවල් තියෙනවා අර්බුදෙන් අර්බුදයට. අධික උද්දමනය මිනිස්සු මරා ගන්නවා ප්‍රශ්න ඇති වෙනවා අසමත් රාජ්‍ය ෆේල් ස්ටේට්. දෙවනි පැත්තේ තියෙනවා නැගී එන ආර්ථිකය. අර ටයිග් ඉකොනොමි කියලා කියන්නේ. හැබැයි ඔය දෙකෙන් තීරණේ ඔය මට පේන්නේ ඔය අතරමැද්දේ පාර. නෑ අපි ෂේප් එකේ මෙහෙම යන්න පුළුවන් වෙයි වගේ කියලා එකක් මට නම් පේන්නේ නෑ. හැබැයි මේ දෙකෙන් මොන පැත්තද තෝරගන්නේ කියන එක තීරණය වෙන්නේ අපි ආර්ථිකයේ වෙනස් කරගන්න ගන්න ක්‍රියාමාර්ග අනුව.
එක්ක අපි අසමත් රාජ්‍යයක් විදිහට අපේ ළමයිනුයි අපේ අනාගත පරම්පරාවයි ඔක්කොමත් එක්ක අපි ගිලන නැවක මුහුදුබත් වෙනවා. එහෙම නැත්නම් අපි අමාරුවෙන් යම්කිසි වෙනස්කමක් කරගෙන ධනාත්මක පැත්තකට යනවා. ඉතින් මේ පොදු අවම වැඩපිළිවෙලදී අපි උත්සාහ කරන්නේ සම්පූර්ණයෙන් නැති වුණත් යම්කිසි ධනාත්මක පැත්තකට රට යොමු කරන්න අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඉතින් එතනදී අනිවාර්යෙන් කියන්න ඕන නිකන් කොලේ වහලා හංගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ බෙහෙත් ඔක්කොම තිත්තයි. අපිට මේකෙන් තෝරගන්න වෙලා තියෙන්නේ මේක ඇවිල්ලා පැණි රස බෙහෙතයි තිත්ත බෙහෙතයි අතර තෝර ගැනීමක් නෙවෙයි. එහෙම වුණා නම් ලේසියිනේ. ටක් ගාලා පැණි රස බෙහෙත තෝරගන්න පුළුවන්. මේක ඇවිල්ලා පැණි රස තෝරා ගැනීම දෙකක් අතරින් තෝරගන්න එකකුත් නෙවෙයි. ඒකත් පොඩ්ඩක් අමාරුයි නේ. දෙකම පැණි රහයි මේකෙන් වැඩි පැණි රහ මොකක්ද කියලා හොයන්න ඕනේ. මේක ඇවිල්ලා අන්තිම තිත්ත බෙහෙත් දෙක. මේ තිත්ත එකෙන් අඩු තිත්ත එක තමයි තෝරගන්නේ. වෙනස්කම් කරේ නැත්තම් ඒත් අපි ගිහිල්ලා තාප්පේ හැප්පෙනවා නැත්තම් මූදුබත් වෙනවා. වෙනස්කම් කරගත්තොත් ඒත් යම් ප්‍රමාණයකට රිදෙනවා. ඒක ඉතින් ආයේ බොරු කියන්න ඕනේ නෑ. මේක මේ බොහොම සුඛිත මුදිත ගමනක් මේ මල් වැවිලා සංගීතය දාලා නටලා යන්න පුළුවන් වැඩක් කියලා බොරු කියලා තේරුමක් නෑ. අපි දැනටමත් මං කිව්වා වගේ පඩියෙන් භාගයක් අඩු වෙලා කාලය සෑහෙන නාස්ති කරලා ළමයි අපිව දාලා යනවා ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ නිසා ඒ ලංකාවම යම් ප්‍රමාණයකට හරි හුස්ම ගන්න පුළුවන් ප්‍රමාණයකට උඩට ගන්න තමයි මේ අවම වැඩපිළිවෙලේ යෝජනා කරලා තියෙන්නේ. මේකේ අපි ප්‍රධාන කොටස් 8ක් යෝජනා මේ වැඩසටහනේ ප්‍රධාන කොටස් 8ක් යෝජනා කරලා තියෙනවා. ඒකෙන් මම ඉතා ඉක්මනින් කිහිපයක් ගැන විතරක් කතා කරන්න. මේකෙන් මුලින්ම අපි ඇත්තටම යෝජනා කරලා තියෙන අපේ ණය සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ණය කියලා කියන්නේ අපේ රජය අරන් තියෙන ණය. ඇත්තටම වෙලා තියෙන්නේ දැන් රජයට බෑ දැන් ජනතාව බලා ගන්න. ඇත්තටම ජනතාවට වෙලා තියෙන රජය බලා ගන්න. මොකද ඇත්තටම කියනවා මහ භාණ්ඩාගාර ගියොත් මේක අපි කියන්නේ හිස්. ඉතින් ඒ නිසා අපි මුලින්ම යෝජනා කරලා තියෙනවා දැන් ඇත්තටම තාම මේ අර්බුදේ මිනිස්සුන්ට දැනෙන්න ගත්තේ නැහැ. දැන් ඔය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගනිද්දි තමයි ඇත්තටම අපිට උණ ගන්නෙ. මොකද තාම ඔය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ ණය දීපු කට්ටියත් එක්ක සාකච්ඡා කරලා නැහැ තාම. දැන් තාම අර ආයතන දෙකක් ඇවිල්ලා අපේ ණය අධ්‍යයනය කරගෙන අනේක විතරයි තාම කරන්නේ. දැන් ඕක ඊට පස්සේ අපි අරන් ගියාට පස්සේ අපිට ණය දීපු මිනිස්සුන්ට හිතන්න රුපියල් බිලියන 51ක් අපිට ණය දීපු මිනිස්සුන්ට බිලියනයක් කියලා කියන ලොකු ප්‍රමාණයක්. මම මේක කලනුත් කියලා තියෙනවා රුපියල් 1000 ගානේ මිනිස්සෙක් ඉතුරු කරොත් එහෙම එක දවසක්. ඒ කියන්නේ මාසෙකට රුපියල් 30000. අවුරුදු 2700ක් යනවා බිලියනයක් එකතු කරන රුපියල්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා වෙලා ලුම්බිනි සල්ලුවිනේ උපත දාපු දවසේ ඉඳලා රුපියල් 1000 ගාන ඉතුරු කරත් තවත් ශතවර්ෂයක් රුපියල් 1000 ගාන එක මිනිස්සෙක් ඉතුරු කරන්න ඕනේ බිලියනයක් ඉතුරු කරන්න. අපි කතා කරන්නේ ට්‍රිලියන 17ක ණය ගැන. ට්‍රිලියනයකට බිලියන 1000යි. එතකොට ඩොලර් බිලියනයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද තියෙන එක්ස්චේන්ජ් රේට් එකට ගත්තොත් එක මිනිස්සේ රුපියල් 3,50,000ක් ඉතුරු කරොත් එහෙම බුදුරජාණන් වහන්සේ සිදුවත් මේ ලුම්බිනි සල්ලුවේනේ ඉපදිච්ච දවසේ ඉඳලා තවත් ශතවර්ෂයක් රුපියල් 3,50,000 ගාන ඉතුරු කරන්න ඕන එක මිනිස්සේ. අපි කතා කරන්නේ එච්චර විශාල සාමාන්‍ය ජනමනසට දරා ගන්නවත් බැරි ණය ප්‍රමාණයක් ගැන. ඉතින් එහෙම ණයක් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි මුලින්ම යෝජනා කරලා තියෙනවා දැනට පවතින සියලු ණය පිළිබඳව විගණනයක් කරන්න කියලා. මොකද ඇත්තටම අපිට කොච්චර ණයද කියලාවත් අපි දන්නේ නැහැ. එච්චරට ණයයි. ඒ නිසා මුලින්ම ණය ගැන විගණනයක් කරන්න ඊට පස්සේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒ කියන්නේ මේ අපි කියන්නේ ඩොලර් වලින් අරන් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ අවසන් කරන්න. මොකද එහෙම නැත්නම් අපිට වෙන රටක්වත් සල්ලි දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යෝජනා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරන්න. මොකද ගොඩක් කට්ටිය දෙනවා අවුලක් නැහැ මේ ආණ්ඩුවේ සේවකයන්ට සල්ලි අච්චු ගාලා හරි දීලා මේ මිනිස්සුන්ට සල්ලි අච්චු ගාලා හරි දීලා කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. කරොත් එහෙම අර සිම්බාබ්වේ එකේ දෙගුණේ තමයි අපිට වෙන්නේ. සල්ලි අච්චු ගහන්න උද්දමනේ වැඩි වෙනවා. අර මහාචාර්ය සමරජීව 114 දී ගැහුවා. ඒක ඇහුවේ නෑ. දැන් 50%ට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අර මහාචාර්ය හැන්කි කියලා කෙනෙක් මනින වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට උන 119 දැන් අපේ උද්දමනේ. ඒතර අපි මේක තවත් ඉස්සරහට යනවා. ඉතින් එහෙම වුණොත් එහෙම මේක ඇත්තටම මිනි මරා ගන්න තත්ත්වයක් බවට පත් වෙනවා. අපි මේක ඉස්සරහට හරියට මේක කරන්නේ නැත්නම් ඒ නිසා මහ බැංකුව ස්වාධීන කරලා මේ මුදල් සැපයීමේ යම්කිසි මේ පරිපාලනයක් දාලා යම්කිසි යම් මට්ටමකට ගේන්නේ. ඒ වගේම දැනට තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරිපත් කරපු අය මේ අලුත් මුදල් පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අනුව උද්දමනීය පරිපාලනය, උද්දමනීය කළමනාකරණය මේ මූල්‍ය පනත ගේන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා මේ හරහා. ඒ වගේම දැනට ඔය මේ ණය කළමනාකරණය කරන්න ඇත්තටම හරි ආයතනයක් නැහැ. අපේ ওই ණය ඔච්චර අපිට කන්ට්‍රෝල් නැතුව මෙච්චර ගියේ අපේ කොච්චර ණයද, කවුද ගන්නෙ, මේකේ පොලිය කොච්චරද, මේක කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ක්‍රමයක් නැහැ. ඉතින් ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා
මහ බැංකුවේ වෘත්තිකයන්. ඒ කියන්නේ මේ ඇත්තටම මේ බිලියන 50ක ණය කළමනාකරණය කරනවා කියලා කියන්නේ මේක මේ JP Morgan එකේ වගේ හොඳ හෙජ් ෆන්ඩ්ස් කරන්න පුළුවන් කෙනෙක් තමයි මේක කළමනාකරණය කරනවා. මේක නිකන් ඇවිල්ලා ඇත්තද උදේට නැගිලා අද පොලි අනුපාතකයේද හොඳයි හොඳයි අපි මෙහෙම කරමු කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මම කිව්වා වගේ ලොකු ප්‍රමාණයක් මේ. ඒ නිසා මහ බැංකුවේ ණය කළමනාකරණය සඳහා වෙනම වෘත්තිකයන්ගේ සමන්විත ඉතින් උන්ගේ පඩියත් ඒහා සමානව ඉතින් බිලියන ගණනක සල්ලි කළමනාකරණය කරන කෙනෙක්ට ඉතින් ලොකු මුදලකුත් ගෙවන්න වෙනවනේ. නමුත් ඒ ක්‍රමයකට කාර්යාලයක් හදන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගත්තොත් එහෙම අපේ බැංකු පද්ධතියේ විශාල බලපෑමක් එනවා. ඉතින් ඒ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන්න අපි යෝජනා කරලා තියෙනවා. එහෙම කරනවා නම් යම්කිසි නියාමනයකට ලක් කරන්න කියලා අපි පළවෙනි වතාවේදී යෝජනා කරලා තියෙනවා. ඔය පළවෙනි කාරණේ. ඒ වගේම ආදායම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ුත් යම්කිසි යෝජනා ගානක් තියෙනවා. නමුත් මෙතනදී අපේ තව ප්‍රධාන එකක් තමයි ඔබතුමන්ලගේ ශාස්ත්‍රයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම. ඉතින් ඒක අමාරු බෙහෙතක්. මම කිව්වා වගේ ඊටාත්ම තිත්ත බෙහෙතක්. ඉතින් ඒ මොකද අපේ මම නිතරම කියන දෙයක් තමයි ඒක මේ තරහකින් කියනව නෙමෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස 4කට පාඩු ලැබලා තියෙනවා බිලියන 200ක්. අපේ සමෘද්ධියට දුප්පත් මිනිස්සු වෙනුවෙන් අවුරුද්දට මේ වියදම් කරලා තියෙන බිලියන 50යි. කියන අරක මාස 4කට යනවා ඒ වගේ 4 ගුණයක්. ඉතින් මේකේ මොකක් හරි එකක් කරන්න පුළුවන් වෙන්නේ එක්ක අරක ලාභ ලබවන්න ඕනේ, එක්ක සමෘද්ධිය වැඩි කරන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ අපේ ගාව ලයිස්තුවක් තියෙනවා රාජ්‍ය ආයතන 527ක්. ඉතින් ඒකෙන් ප්‍රධාන 10ක් දවසකට මිලියන 300 ප්‍රධාන 5ක් දවසකට මිලියන 300 ගානේ පාඩු ලබනවා. ඉතින් ඒ වගේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න නැතුව අකමැත්තෙන් වුණත් අපිට එහෙම තියාගෙන යන්න පුළුවන්. හැබැයි ගියොත් එහෙම අර මම කියපු තත්ත්වයටපත් වෙනවා. ඒක වළක්වන්න විදියක් නැහැ. මේ තිත්ත බෙහෙත් දෙකෙන් එකකට අපි හැප්පෙන්න වෙනවා. ඉතින් ඒ අභියෝගයේ මත තමයි ඉන්නේ. අපි කවුරුත් කැමති නැහැ මේව කරන්න. නමුත් මේ කාර්යාවල විභාගයට පාඩම් කරනවා වගේ තමයි. ඉතින් අපේ අම්මලට අත්‍තරම අපිට ඔබතුමාලට දරුවෝ ඉන්න නිසා අපිට ළමයාට පොත් අරන් දෙන්න පුළුවන්, හොඳ ටියුෂන් පන්තියකට දාන්න පුළුවන්, හොඳ ඉස්කෝලේකට දාන්න පුළුවන්, මොනවා හරි කරන්න පුළුවන්. නමුත් ළමයාපයි අන්තිමට පාඩම් කරන්න. මේ වැඩසටහන් අපිට හදන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඒ ඉන්න පාලනාධිකාරිය තමයි කරන්න ඕන. නමුත් ඒවා කරේ නැත්තම් අපිට මෙතනින් ඉස්සරහට යන්න බැරි වෙලා ලොකු අර්බුදයකට එන්න. මම හිතන්නේ අර්බුදය ගැන නැවත කියන්න ඕනේ නැහැ. අපි මේ ලොකු අභියෝ දැනටමත් අපි ඒක අත්දැකීමේ යම්කිසි පොඩ්ඩක් රහ දැනලා තියෙනවනේ මොකක්ද උනේ කියලා. ඉතින් ඒ අභියෝගේ තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ අනිත් ළමයිනුත් ඇවිල්ලා කියන්න පටන් ගනි අම්මලා තාත්තලා අපිට ඉදිරිපත් කරේ අම්මලා තාත්තලා කියන්නේ කලින් પરම්පරාව අපිට බංකොලොත් රටක් තියලා ගියේ. ඉතින් ඇයි අපිට මේක තවදුරටත් ඉන්න කියන්නේ කියලා. ඉතින් ඒ යථාර්ථය ඉස්සරහා තමයි අපි ඉන්නේ. ඉතින් ඊට අමතරව අපි තවත් යෝජනා කරලා තියෙනවා. ඇත්තටම බලශක්තිය සහ මහජන උපයෝගී සම්බන්ධයෙන් තවත් යෝජනා කීපයක් මහාචාර්ය සමරජීව කතා කරා සමාජ ආරක්ෂණ ජාලය පිළිබඳව. මොකද දුප්පත් මිනිස්සුන්ට තමයි මේ වෙලාවේ වැඩිපුරම වදින්නේ. මොකද ආහාර උද්දමනයේ 80%යි කියලා කියන්නේ දුප්පත් මිනිස්සුන්ගේ වැඩි ආදායමෙන් වැඩිම කොටසක් කියන්නේ කෑම සඳහා. ඒතකොට මේ මිනිස්සුන්ට ආහාර 80%කින් වැඩි වුණාට පස්සේ කන බත්පත තමයි අඩු කරන්න වෙන්නේ. ඉතින් ලෙබනනේ යොකු වුණා ප්‍රෝටීන් ඒගොල්ලෝ ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය සෑහෙන්න අඩු වුණා. මම දැක්කා නිවුස් එකේ කියනවා මම හිතන්නේ මම ආයතන නම කියන්න කැමති නෑ අනිත් මාධ්‍ය ආයතනත් ඉන්න නිසා මේ අපේ අලුතෙන් ඉපදෙන දරුවන්ගේ බර අඩු වෙනවා කියලා මාධ්‍යවල වාර්තා පළ වෙලා තිබුණා. ඉතින් ඒක හැමෝටම බලපානවා. ඉතින් ඒ தත්ත්වය දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි අවසාන වශයෙන් වෙළඳාම සහ කර්මාන්ත සම්බන්ධයෙන්ුත් ඒ වගේම මේ ආර්ථිකය නැවත පණ ගන්න ඕන නීති පද්ධති විශාල වෙනස්කම් කරන්න ඕන. දැනට අපේ ගණනය කිරීම හැටියට ප්‍රධාන වශයෙන් කුඩා හා ශුද්ධ පරිමාණ කර්මාන්ත 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ කුඩා හා ශුද්ධ පරිමාණ කියලා කියන්නේ මේ පාරායිනේ තියෙන අපි කියන්නේ වඩේ විකුණන ඒ වගේ කඩ නෙමෙයි. ඊට වඩා මධ්‍යම පරිමාණයේ මිනිස්සු 50 100 වැඩ කරන ආයතන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් වැහෙන්න ඕනේ. වැහෙන්න ඕනේ කියන්නේ වැහිලා යන එක නවත්තන්න බෑ අපිට. එතකොට ඒ සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන නැවත අඩුම ගානේ ඇවිල්ලා බිස්නස් එකක් කරන්න තියෙන ස්වභාවය වෙනස් කරන්න නීති රීති වල යම්කිසි වෙනසක් කරන්න ඕනේ. මොකද නැත්තම් මේ මිනිස්සු ණයෙන් ණයට වෙලා සියදිවි නසා ගන්න තත්ත්වයටපත් වෙනවා. මොකද ණය ගත්තු මිනිස්සු ඇවිල්ලා මොකද ওই මිනිස්සු බැංකු වලින් ණය අරන් තියෙනවා. බැංකු වල පොලිය දැන් 30යි. බැංකු වල ඉතරන්නේ මම හිතන ඔබ මහත්තුරුන්ටත් තේරෙන්නේ ක්‍රෙඩිට් කාඩ් අරන් තියෙනවා නම් 30යි 140යි පොලිය. ඇත්තටම හම්බ වෙන පඩියෙන් ක්‍රෙඩිට් කාඩ් එකේ වාරිකය ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිසංස්කරණ ගණනාවක් කරන්න මම නැවත කිව්වා වගේ මේක සුන්දර ගමනක් නන් නෙවෙයි. මේක ඊටාත්ම වේදනාකාරී. මේක ඇවිල්ලා අර heart attack එකක් හැදිලා ඉන්න මිනිස්සයාට පපුව පළලා සර්ජරියක් කරනවා වගේ වැඩක්. හැබැයි පපුව කපද්දී රිදෙනවා. ඒ වගේම මේක සුව වෙන්නත් කල් යනවා. මේකට කෙටි විසඳුම් නැහැ. මම හිතන්නේ වෛද්‍යවරු ඉන්න නිසා මම මේ වෛද්‍ය විද්‍යාව ගැන වැඩි කතා කරන්න කැමති නැහැ. නමුත් මම සරල උදාහරණයකින් කිව්වේ මේක ඊටාත්ම වේදනාකාරී. හැමෝටම වේදනාකාරී.
පල්ලෙහා මිනිස්සුයක් ඉඳලා උඩට එනකම්ම වේදනාකාරී. මොකද අපි කවුරුත් කැමති නැහැ අසමත් වෙන රටක ඉන්න. එතකොට ලෝකේ හැම රටකම වුණා වගේ එළියට මිනිස්සු යන්නේක නවත්තන්න අමාරුයි. ඉතින් මේ වේදනාකාරී තත්ත්වයෙන් එළියට එන්න අපිට ආර්ථික යම්කිසි මේ ජීවත් වෙච්ච ක්‍රමයට කරගන්න බැරි වෙනවා. අපිට ඕනේ ධනෙ උත්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැති වුණොත් එහෙම ලංකාව ඉරණම ඊ타මත්ම අවාසනාවන්ත ඉරණමක් වෙන එක නවත්තන්න බෑ. හැබැයි මේකම අවස්ථාවක් කරගෙන ලංකාව ඉරණම හොඳ ඉරණමක් බවට පත් කරන්න පුළුවන්. මම හිතනවා අපිට ඒ දේ කරගන්න පුළුවන් වෙයි කියලා. asianmirror.lk